අපි දැන් අපි කතා කරනවා අතිරික්ත සැපයුම රජය මිලදී ගැනීම. අතිරික්ත සැපයුම රජය මිලදී ගැනීම. මාතෘකාවක් ගන්න. අනුමාතෘකාව ගන්න. අතිරික්ත සැපයුම රජය මිලදී ගැනීම යටතේ රජය මිලදී ගැනීම යටතේ शुभ साधन සිදුවන බලපෑම शुभ साधනයට සිදුවන බලපෑම රූප සටහන් වලින් ඉදිරිපත් කිරීම शुभ साधනයට වන බලපෑම රූප සටහන් වලින් ඉදිරිපත් කිරීම අපි බලමු රජය අතිරික්ත සැපයුම රජය මිලදී ගැනීම යටතේ සහතික මිලක් පැනවුවම මොකද වෙන්නේ කියලා බලන්න අපි ගන්නවා නම් ඉල්ලුම් සැපයුම වක්‍රයට ගන්නොත් मिल प्रमाणाक्षय हरी सफेद वक्र मेलू वक्र हरी मे वगे तिब्बोत देन पनवनो सहातिक मिलक पनवनो එතනම සහතික මිල පනවන සමතුලිත මිලට වඩා වැඩි මිලක්. මම සමතුලිත මිල ලකුණු කරලා ඉන්නම්. මේ තියෙන සමතුලිත මිල. මේ තියෙන සමතුලිත. හරි. මම මෙතන ගන්නවා සහතික මිල. ඇත්තටම සහතික මිලක් පනවන එකේ පළවෙනි පියවර මොකද්ද? අවම මිලක් පනවන එක. අවම මිල කියන්නේ සමතුලිත මිලට වඩා වැඩි මිලක් පනවන එක. සහතික මිල පැනවුවම අපි මේක අවම මිල කියලා ලියන්නේ නැහැ. කියන්නේ මොකද්ද? සහතික මිල. සහතික මිල කියලා අපි ලියන්නේ. හරි. එතකොට දන්නවා මෙතනදී අදි ඉල්ලුමක් හරි අදි සැපයුමක් හරි බිහි වෙනවා. මේ අදි ඉල්ලුමක් හරි නැත්නම් අදි සැපයුමක් හරි බිහි වෙනවා. පරදේන මෙතනදී අදි ඉල්ලුමක් හරි අදි සැපයුමක් හරි බිහි වෙනවා. මම මෙතන කියනවා Q D කියලා ගන්නම්. මම මේ ගන්නවා QS කියලා. මේ බලන්න අදි සැපයුමක් බිහි වෙනවා. තේරෙනවද? අදි සැපයුමක් මෙතනදී බිහි වෙනවා. අදි සැපයුමක් ඇයි අවම මිලකින් බලන්නේ? අදි සැපයුමක් බිහි වෙනවා මේ. අදි සැපයුමක් බිහි වෙනවා. අදි සැපයුමක් බිහි වෙනවා. එතකොට රජය කියනවා මේ අදි සැපයුම අවම මිල යටතේම මිලදී ගන්නවා කියලා. මේ අදි සැපයුම අවම මිල යටතේම මිලදී ගන්නවා කියලා. එතකොට මම ඔයාලට කලින් කිව්වා වගේ නිෂ්පාදකයාට පුළුවන් වෙනවා මේ QD ප්‍රමාණය පාරිභෝගිකයා ඉල්ලන ප්‍රමාණයනේ. ඉල්ලන්නේ පාරිභෝගිකයා QD ප්‍රමාණය. QS ප්‍රමාණය සැපයුම් කරුවා සපයනවා. හැබැයි එතකොට එයාට පුළුවන් මේ ටික මෙන්න මේ QD කියන ප්‍රමාණය පාරිභෝගිකයට අලෙවි කරනවා. එතකොට මේ අදි සැපයුම කවුද මිලදී ගන්නේ? රජයනේ. රජය ඒකත් මිලදී ගන්නවනේ. දැන් මට කියන්න සැපයුම් කරුවා වෙළඳපළට සපයවපු සමස්ත ප්‍රමාණයම මුළු ප්‍රමාණයම අලෙවි කරගන්න පුළුවන් වුණා නේද? මුළු ප්‍රමාණයම අලෙවි කරගන්න පුළුවන් වුණා නේද? එතකොට යාට මේ QS ප්‍රමාණයම අලෙවි කරගන්න පුළුවන් වෙනවා. එතකොට යාගේ මුළු අය බාරේ වෙන්නේ මේ ටික. එතකොට මිලෙන්න මං කියන මෙතන P1 කියලා. එතකොට යා P1 ප්‍රමාණයෙන්ම මුළු සැපයුමම අලෙවි කරා. කාටද අලෙවි කරේ කියන එක වඩා නැහැ කොහොම හරි අලෙවි කරා. එතකොට යාට එයාගේ අතිරික්තය කලින් සමතුලිතයේදී යාගේ අතිරික්තය මේකනේ. ඇත්තට මෙයා සහතික මිල පනවපු හින්දා යාට පුළුවන් මේ ප්‍රමාණයම අලෙවි කරන්න. මෙතන හිටියේ මේ ප්‍රමාණයම අලෙවි කරගන්න පුළුවන්. එහෙනම් මට කියන්න මෙතන තිබ්බ නිෂ්පාදන අතිරික්තය මේ ලොකු ත්‍රිකෝණයේ බවට පත් වෙනව නේද? පරිදේම පාරිභෝගිකයට මේක කිසිම වාසියක් නැහැ. පාරිභෝගිකයට සිද්ධ වෙනවා මේ මිලයට තමයි මිලදී ගන්න ප්‍රමාණයක් ගන්න ටිකට්ටියට පාන්න නැහැ. එතකොට පාරිභෝගිකයාගේ අතිරික්තය අඩු වෙනවා මේ. පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා. ඒතර පාරිභෝගික අතිරික්තය මේ ලොකු ත්‍රිකෝණේ ඉඳලා මේ පුංචි ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. හරි? දැන් අපි කතා කරන්නේ එතන ඉඳලා. තේරෙනවද? හරි. දැන් අපි එඩි ගන්නට කතා කරන්න යමු. හරි? එතන මම මේකට අංක ටිකක් දානවා. හරි? මම මේකට අංක ටිකක් දානවා. නෑ හරි. අපි එතන ඉඳන් කතා කරමු.
A B C D E F G H I මෙහෙම අංක ටිකක් මම දැම්මා. එතකොට අපි බලමු මේකේ නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තය සමස්ත සුබ සාධනය. ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය වැඩිවීම. අපි පොඩි වගුවක් ගමු. හරි? අපි පුංචි වගුවක් ගමු. හරි. මම ඒ වගුව පොඩ්ඩක් පෙන්නන්නම් මෙතන ඇඳලා. හරි? මෙතන ඒ වගුව ඇඳලා පෙන්නන්නම්. මම මෙතන ගන්නවා පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. මම මෙතන ගන්නවා නිෂ්පාදන අතිරික්තය. අතිරික්තය. මම මෙතන ගන්නවා පාරිභෝගික හා නිෂ්පාදන අතිරික්තයේ शुद्ध වැඩිවීම. शुद्ध වැඩිවීම. शुद्ध වැඩිවීම කියලා ගන්න. හරි? शुद्ध වැඩිවීම කියලා ගන්න. ඒතර මම අවසාන වශයෙන් ගන්නවා. දැන් මේකදී මෙහෙමයි. ඒ කියන්නේ මේ දෙකේම එකතුව. ඔබ දැන් මේ ටික මෙහෙම කතා කරගෙන යනවනේ. शुद्ध වැඩිවීම මේකටවත් අදාළ නැහැ. शुद्ध වැඩිවීම මේකටවත් අදාළ නැහැ. शुद्ध වැඩිවීම අදාළ වෙන්නේ මෙන්න මේකට. කියන්නේ මේ දෙකේම එකතුව. තේරෙනවද? මේක වැඩිවීමයි දෙකේම වැඩිවීම. තේරෙනවද? දෙකේම වැඩිවීම මෙතන පෙන්වන්න කරා. හරිද? මේ දෙකේම වැඩිවීම මේකෙන් පෙන්වන්න කරනවා. හරි? වැඩිවීම. හරි. එතකොට අපි මෙහෙම බලමු. දැන් මේ කාරණේ. හරි? දැන් ඔයාලට පේනවා ඇති. එහා පැත්තේ අපි කලින් ඇඳපු ඉල්ලුම් සැපයුම් වක්‍ර තියෙනවා. සාතික මෙල පැනවද්දී වෙළඳපොළ තත්ත්වය එහා පැත්තේ පෙන්වන්න කරනවා. හරි? එහා පැත්තේ වෙළඳපොළ තත්ත්වය පෙන්වන්න කරනවා. දැන් අපි බලමු. හරි? දැන් බලමු. මට කියන්න සමතුලිතයේදී නිෂ්පාදන අතිරික්තය සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය වෙන්නේ මොකද්ද? හොඳට බලන්න. ඔතන සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය වෙන්නේ A B D නේ. A B D වල වෙනවා. A B D තමයි සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය වෙන්නේ. A ධන B ධන D A B D තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. හරි? A B D තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම A B D මම කියන නිෂ්පාදන අතිරික්තය වෙන්නේ මොකක්ද? C ධන E නේ. CE හොඳට බලන්න C ධන E තමයි නිෂ්පාදන අතිරික්ත වෙන්නේ. පාරිභෝගික අතිරික්ත වෙන්නේ A B D. අන්න ඒ කොටස් තුන. ඒ කොටස් වලින් අපි ගමු. ඊට පස්සේ මට හරි දැන් බලන්න ඊට පස්සේ සහතික මෙලෙන් පස්සේ පාරිභෝගික අතිරික්ත වෙන්නේ මොකද්ද? A විතරයි. මේ B එකයි D එකයි දෙකම B අයින් වුණා, ඉවත් වුණා. B අයින් වුණා, ඒ වගේම D ඉවත් වෙලා තියෙනවා. මම ඒකේ ඉන්න ඍණ ලකුණ පෙන්වනවා. ඍණ ලකුණ. හරිද? දෙකම ඍණ ලකුණ. එතකොට අපි ගත්තොත් නිෂ්පාදන අතිරික්ත වෙනවා. නිෂ්පාදන අතිරික්ත වල කියන්නේ මොකද්ද? C ධන B ධන C ධන B ධන D ධන E ධන F E තියෙනවා ඒ වගේම F උත් තියෙනවා. C ධන B ධන D ධන E ධන F බලන්න ඒ ඔක්කොම නේද නිෂ්පාදන අතිරික්ත වෙන්නේ. මම කිව්වේ මුළු ඔක්කොම නිෂ්පාදන අතිරික්ත වෙන්නේ ඒ කොටස. නිෂ්පාදන අතිරික්ත වෙන්නේ ත්‍රිකෝණේ. සමතුලිතයේදී තියෙන අර ත්‍රිකෝණය. ඊට වඩා වැඩි වෙනවා. එයා QS ප්‍රමාණයම අලෙවි කරනවානේ. එයා QS ප්‍රමාණයම එයාට පුළුවන් වෙනවා අලෙවි කරගන්න. ඒක QS ප්‍රමාණයම අලෙවි කරනවා කියන්නේ නිෂ්පාදන අතිරික්ත වෙන්නේ C ධන B ධන D ධන E ධන F වලට දෙනවා නේද? හරි. එහෙනම් මට කියන්නේ ඒකේ වෙනස් වීම. ඒකේ වෙනස කොහොමද? C තිබ්බා
C තිබ්බා E තිබ්බා C තිබ්බා E තිබ්බා අනිත් ඔක්කොම B ධන D ධන F B ධන D ධන F B ධන D ධන F මේ ඔක්කොම අලුතෙන් එකතු වුණේව නේද මේ ඔක්කොම අලුතෙන් එකතු වුණේව නේද හරි මේ ඔක්කොම අලුතෙන් එකතු වුණේවා මට කියන්න දැන් අපි ගන්න ඕනේ මේක තමයි වැදගත් පාරිභෝගික අතිරික්තයේ නිෂ්පාදන අතිරික්තයේ ශුද්ධ වැඩිවීම ශුද්ධ වැඩිවීම මම අහන්නේ මේ දෙකේ වැඩිවීම පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි ශුද්ධ වැඩිවීම බලන්න හොඳට රූපසානදියා බැලුවොත් බලන්න සමතුලිතයේදී තිබ්බ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි අපි දන්නවා එතකොට ඒක නිරූපණය වෙනවා A ධන B ධන D ධන A ධන B ධන C ධන D ධන E ඒකනේ මුළු සුභ සාධනෙම ආවේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තයයි එතකොට ආර්ථික අතිරික්තය උනේ ওই දෙක නේද ආර්ථික අතිරික්තය උනේ ඒ දෙක එතකොට ආර්ථික අතිරික්තය උනේ ඒක හරි එතකොට අපි දන්නවා එතකොට ආර්ථික අතිරික්තය කියන්නේ මේ දෙකේ එකතුව දැන් ආර්ථික අතිරික්තය මේක ඒ කියන්නේ අරවම තමයි හැබැයි මේ F කියන එක අලුතෙන් එකතු වෙලා එතකොට ඔයාහයි වඩා පේනවනේ දැන් මෙතනදී B ධන D ධන F ඒක නිෂ්පාදන අතිරික්තය වැඩි වෙලා තියෙනවා ඔයාලට පේනවද පාරිභෝගික අතිරික්තයේ B ධන D ධන B D කියන කොටස් දෙකම පාරිභෝගික අතිරික්තය 9 වෙලා තියෙනවනේ පාරිභෝගික අතිරික්තය 9 වුණානේ ඉවත් වුණානේ ඇයි පාරිභෝගික අතිරික්තය අඩු වුණා පාරිභෝගික අතිරික්තයෙන් අයින් වෙලා ඒක නිෂ්පාදන අතිරික්තයට එකතු වෙලා තියෙනවා ඒක පාරිභෝගික අතිරික්තයෙන් කියලා නිෂ්පාදන අතිරික්තයට එකතු වුණානේ කොහොම හරි පාරිභෝගිකයට හරි නිෂ්පාදකයන්ට දෙන්නගේ එක්කෙනාට අයිති වෙනවනේ ඒක කොහොමද ඒක දෙන්නට අයිති වෙනවනේ එහෙනම් ඔයාලට තේරෙනවද මෙතනින් අලුතෙන් එකතු වෙන්නේ මේ B කියන ප්‍රමාණය මේකෙන් අයින් වෙලා මේකට එකතු වුණා ඒකින මම ඒක පොඩ චූටි රකින් කපනවා අයියේ මේකෙන් අයින් වුණා ඉවත් වුණා නිෂ්පාදන අතිරික්තයක එකතු වුණා D කියන ප්‍රමාණය පාරිභෝගික අතිරික්තයෙන් ඉවත් වුණාට D කියන නිෂ්පාදන අතිරික්තයට එකතු වුණා හැබැයි මේ F කියන ප්‍රමාණය අලුතෙන් ආවේ ඒක කොහෙන්ද ආවේ අන්න ඒකයි ප්‍රශ්නේ මේ F කියන කොටස අලුතෙන් ආවේ අන්න ඕක කොහෙන්ද ආවේ අන්න ඕක තමයි මම කියන්නේ ඔයා දන්නවද ඊට පස්සේ අපි කතා කරනවා රජයේ වියදම මෙතන තියෙනවා රජයේ වියදම රජයේ ඒගොල්ලෝ වෙනුවෙන් වියදමක් දරනවා රජය අදි සැපෙවුම වඩ පේනවා ඔතන තියෙන අදි සැපෙවුම රජය මිලදී ගන්නවනේ මොන මිලයටද මිලදී ගන්න අන්න අර කියන P1 කියන මිලයටදී P1 කියන මිලයටදී තමයි ආ මිලදී ගන්න ටික. ඒතර P1 මිලයටදී මිලදී ගන්නවා කියලා කියන්නේ එහෙනම් එයාගේ වියදම රජයේ වියදම කොහොමද ගන්න? QD QS අතර වෙනස වැඩි කරනවා P1 ගේ. හිතන්න ඔය දෙක අතර වෙනස 200යි කියලා. අවම මිල, ඒ කියන්නේ සහතික මිල රුපියල් 10යි කියලා හිතන්න. එහෙනම් ඒකෙන් වැඩි කරලා ගන්න. එහෙනම් ඔයාලට පේනවද? ඔන්න ඔය තියෙන ත්‍රිකෝණය. කොටුව. ඔය තියෙන චතුරස්‍රය. මේ චතුරස්‍රය කියන්නේ DEF GHI ඒ කොටුව. වඩ වෙනද? ඒ කොටස් වල මම දැන් කිව්වේ ඉංග්‍රීසි අකුරු තියෙන කොටුව. අන්නේ කොටුව තමයි මොකක් වෙන්නේද? රජයේ වියදම වෙන්නේ. එතකොට රජයේ වියදම මට කියන රජයේ වියදම. මොකද රජයේ වියදම වෙන? ඒක කියන්නේ සමතුලිත මිලේදී. කියන්නේ සාතික මිලට පෙර රජයේ වියදමක් අවශ්‍ය වුන්නේ නැහැ. හරිද? රජයේ වියදමක් අවශ්‍ය වුන්නේ නැහැ. හැබැයි දැන් රජයේ වියදමක් තියෙනවා. මොකද රජයේ වියදම වෙන කොටුව කියන්නේ ඔය ආර රූපසරණේ පෙන්නලා තියෙන්නේ. D ධන E ධන F ධන G ධන H ධනයි මේ ටිකනේ H ධනයි මේ ටික තමයි නිෂ්පාදන රජයේ වියදම් වෙන්නේ. දැන් මට කියන්නේ මේකමනේ D ධන E ධන F ධන G ධන
H ධන I මේ ටිකනේ. දැන් ඔයාලට හොඳට පේනවද? රජයත් මේගොල්ලෝ වෙනුවෙන් පිරිවැයක් දරුවානේ. රජය පිරිවැයක් දරුවා. මේ රජය දරුවේ පිරිවැයක්. මේ ඔක්කොම ධන නෙමෙයි. රජය පිරිවැයක් නේ දරුවේ. මම මේ ඔක්කොටම වරහණක් දාලා මම ඉස්සරහෙන් දානවා ඍණ කියලා. මම මේ ඔක්කොටම වරහණක් දාලා ඉස්සරහෙන් දානවා ඍණ කියලා. ඍණ ලකුණක් දානවා. ඇයි මම මේකට ඍණ ලකුණක් දැම්මේ? ඒ කියන්නේ මේ ඔක්කොම ඍණ. මම මේ විදිහට පෙන්නන්න. මේ ඔක්කොම වියදම. මේ ඔක්කොම වියදම. රජය දරන වියදම. මේ ඔක්කොම රජය දරන වියදම. ඒකින්ද මම පෙන්නන්නම් ඍණ D. ඒ ඍණ D කියන්නේ රජයේ වියදම. මේ ඔක්කොම වියදමක් කියනම ඍණ ලකුණ දැම්මා. ඉතින් මම මේ ඔක්කොම මේ සුළු කරගෙන යනවා. D එක ඍණ, E එක ඍණ ඔක්කොම ඍණ නේද එතකොට? ତොර ඍණ D, ඍණ E, ඍණ F, ඍණ G, ඍණ H, ඍණ I, ඍණ I, ඍණ I. ඔයාලා තේරෙනවද? ඍණ I. දැන් මේ විදිහට ගත්තොත් එහෙම දැන් ඔය බලන්න මේ රජයත් පිරිවැයක් දරුවා. මේගොල්ලෝ වෙනුවෙන් රජයත් පිරිවැයක් දරුවා. රජය පිරිවැයක් දරනවා. රජයට මෙන්න සුබ සාධන කටයුත්තක් කරන්න තිබ්බ පිරිවැය රජය මේගොල්ලෝ වෙනුවෙන් දරුවා. හැබැයි මේ මුළු පිරිවැය මේගොල්ලන්ට අයිති වෙලත් නැහැ. තේරුණාද? රජය අමතර පිරිවැයක් දරලා. ඒ වුණාට මේක මේගොල්ලන්ට ඔක්කොම අයිති වෙලත් නැහැ. ඒ කියන්නේ මෙතන මේ නිෂ්පාදන අතිරික්තයයි පාරිභෝගික අතිරික්තයයි වෙනස. F නේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි සුද්ධ වැඩිවීම. F නේ මේ සුද්ධ වැඩිවීම උනේ මෙයා හින්දා. ඒ කියන්නේ ඔය කොටුව හින්දා තමයි අර F කියන එක අලුතෙන් එකතු වෙලා තියෙන්නේ. හැබැයි රජයේ එච්චර ලොකු වියදමක් දරලත් ආර්ථික අතිරික්තයට එකතු වෙලා තියෙන F විතරයි. ඒ කියන්නේ අනිත් ඔක්කොම අහිමි වෙන සුබ සාධනයක් නේද? කියන්නේ අනිත් ඔක්කොම රජයට වෙන කටයුත්තකට යොදවන්න තිබ්බ සල්ලි ඔක්කොම නාස්ති කරගත්තා. හැබැයි එකෙන් ඇත්තටම මේකරනේ අයිති උනේ මෙච්චරක් විතරයි. දැන් අනිත් ඔක්කොම අහිමි වෙන සුබ සාධනය. එහෙනම් මට කියන්න අපි ගන්නවා සමස්ත සුබ සාධනය කියලා කොටුවක්. අපි ගන්නවා සමස්ත සුබ සාධනය කියලා. මම මේක ඉඩමදි මම මේක පෙන්නන්නම් සමස්ත සුබ සාධනය. සමස්ත සුබ සාධනය. සමස්ත සුබ සාධනය කියන්නේ සමතුලිතයේ දිනම් ආර්ථික අතිරික්තය. තේරෙනවද? සමස්ත සුබ සාධනය. සමස්ත සුබ සාධනය අපි දන්නවා සමතුලිතයේදී සමස්ත සුබ සාධනය. සමස්ත සුබ සාධනය. සමස්ත සුබ සාධනය. සුබ සාධනය. සමස්ත සුබ සාධනය. දැන් මේ වෙනස කියන්නේ සුබ සාධනයේ වෙනස කියන්නේ සුබ සාධනය කිව්වම ආර්ථික අතිරික්ත කියන එකට වඩා වෙනස්. ආර්ථික අතිරික්තය කියන්නේ පුංචි වෙනසක් තියෙනවා. ඇයි ඒ? සමතුලිතයේ දින ওই දෙකම එකයි. සුබ සාධනයයි සමස්ත සුබ සාධනයයි ආර්ථික අතිරික්තය කියන්නේ දෙකම එකක්. හැබැයි රජය දරන හැම වියදමක්ම දරන්නේ සුබ සාධනය වෙනුවෙන් නේද? රජය මේගොල්ලන්ට වියදමක් දැරුවේ සුබ සාධන අරමුණකින් නේද? මේ සුබ සාධන අරමුණකින් මෙන්න මේ පිරිවැය ඒගොල්ලන්ට දරුවට මෙන්න මේ පිරිවැය රජය දරුවට වැඩක් වෙන්නේ නැහැ. ඇයි ඒ වැඩක් වෙන්නේ නැහැ කියන්නේ? ඇත්තටම මේගොල්ලන්ට එකතු වෙන්නේ මේක විතරයි. මේක විතරයි ඒගොල්ලන්ට එකතු වෙලා තියෙන්නේ. තේරුණාද? එතකොට මේ දෙක ගැලපුවම අහිමි වෙන සුබ සාධනය ගැලපෙනවා. තේරෙනවද? ඒ කියන්නේ දැන් මේක මේගොල්ලන්ට එකතු වෙලානේ. ඒතර මේක අහිමි වෙන්නේ නැහැ. මේ අනිත් ඔක්කොම පිරිවැය අහිමි වෙලා යනවා. මම ඔයාලට හිමිට කියලා දෙන්නම්. මට කියන්නේ සමස්ත සුබ සාධනය අපි ගන්න යන්නේද? සමස්ත සුබ සාධනය. මට කියන්නේ සමතුලිතයේ සමස්ත සුබ සාධනය. ඒ කියන්නේ ආර්ථික අතිරික්තම තමයි. මොකද්ද? පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි. A ධන B ධන C ධන D ධන E ඔක්කොම සමස්ත සුබ සාධනය දැක්කද? ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය දෙකේම එකතුව. සමතුලිතයේදී ආර්ථික අතිරික්ත තමයි. හරි. දැන් බලන්න මෙතනදී මේකට අමතරව A ධන B ධන C ධන D ධන E ධන F මේ ඔක්කොම එකතු වෙලා තියෙනව නේද? ධන F අලුතෙන් F එකකුත් ඇවිල්ලා තියෙනව නේද? අලුතෙන් F එකකුත් ඇවිල්ලා තියෙනවා. A ධන B ධන C ධන D ධන E ධන F මේ ඔක්කොම
සමස්ත සුභ සාධනය ඇතුළේ තියෙනවා. දැන් හොඳට මේක දිහා බලන්න. හොඳට මේක දිහා බලන්න. දැන් ඔයා කියයි මේ දෙකේ වෙනස. මේ දෙකේ වෙනස. මේ දෙකේ වෙනස. ඇත්තටම F එක දුණා විතරයි. බැලදිනේ. මේ තියෙන එක. ඇයි මේ රජයේ දරුවේ සුභ සාධනය. එතකොට මේකත් මේකට එකතු වෙන්න ඕන. සමස්ත සුභ සාධනය ඇතුළේ රජයේ දරපු වියදමත් ඇතුළත් වෙන්න ඕන. රජයේ පිරිවැය දරුවා. රජයට එතනදී අයිමි වුණා. දැන් රජයට වෙන සුභ සාධන කටයුත්තක් යොදවන්න දේවල් තියා අයිමි වුණා. ඒකයි මේ ඍණ ලකුණු දාලා තියෙන්නේ. ඍණ ලකුණු දාලා තියෙන මේකට. තේරෙනවද? රජයේ දරපු පිරිවැය. රජයේ වෙනත් සුභ සාධන කටයුත්තක යොදවන්න තිබ්බ සල්ලි තමයි මෙතනට දෙන්නේ. එතකොට ඒව ඍණ. හැබැයි ඒක මේ F කියන කොටස විතරක් මේගොල්ලන්ට ලැබිලා තියෙනවා. මේ F කියන කොටස විතරක් මේගොල්ලන්ට ලැබිලා තියෙනවා. තේරෙනවද? එහෙනම් F කියන කොටස විතරක් ලැබුණා නම් මට කියන්න අනිත් ඔක්කොම කොටස් කාටවත් ලැබෙන්නේ නැහැ නේද? මේ F කියන කොටස මේ බලන්න. රජයේ පිරිවැයක් දරනවා. මේ F කියන කොටස වෙනුවෙන් රජයේ පිරිවැයක් දරනවා. හැබැයි ඒක මෙතනට එකතු වෙනවා. F කියන කොටස රජයේ පිරිවැයක් දරනවා. හැබැයි ඒක මෙතනට නිෂ්පාදන අතිරික්තයට එකතු වෙනවා. මේ නිෂ්පාදන අතිරික්තයට එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි සුද්ධ වැඩිවීමට හේතු වෙලා තියෙනවා. මේ සුද්ධ වැඩිවීමට හේතු වෙලා තියෙනවා. හැබැයි මේ අනිත් එකක්වත් සුද්ධ වැඩිවීමට හේතු වුණේ නැහැ නේද? සුද්ධ වැඩිවීමට හේතු වුණේ නැහැ නේද? එහෙනම් මට කියන්න ඒක ඇරුණම මේ අනිත් ඔක්කොම අහිමි වෙනව නේද? මේ ඔක්කොම අහිමි වෙන සුභ සාධනය. එතකොට මෙතන සුභ සාධනයේ වෙනස කියලා ගන්න ඕනේ මේ ඔක්කොම. වෙනස් වීම ඔක්කොම. මේ ඍණ D, ඍණ D, ඍණ E, ඍණ G. මම ඍණ කියලා ගත්තේ ඇයි? මම මේ ඍණ කියලා ගන්නේ ඇයි? මේවා ඔක්කොම අහිමි වෙනවා. අහිමි වෙනවා. අහිමි වෙන සුභ සාධනයක්. හරි. ඍණ D. ඊට පස්සේ ඍණ D, ඍණ E, ඍණ F, ඍණ G, ඍණ H, ඍණ H, ඍණ I, ඍණ I. වඩ තේරෙනවද? ඒ කියන්නේ රජයේ වෙන කට්ටියක් වෙනුවෙන් දරන්න තිබ්බ සුභ සාධන සඳහා දරන්න තිබ්බ පිරිවැය ඔක්කොම මේගොල්ලෝ වෙනුවෙන් දරුවා. ඒතර එතනදී සුභ සාධනයක් කැපකලා. කැපකලා සුභ සාධනයක්. වෙන කෙනෙක්ගේ සුභ සාධනයක් කැපකලා. ඒකින්දයි මේවත් ඔක්කොම සුභ සාධන අහිමි වෙන්නේ. වෙන කෙනෙක්ගේ සුභ සාධනය කැපකලාට කමක් නැහැ. මේ F කියන කොටස විතරක් නිෂ්පාදකයට ලැබුණා. එතකොට ඒක අහිමි වෙන සුභ සාධනයක් නෙමෙයි නිෂ්පාදකයට ලැබුණ සුභ සාධනයක්. එතකොට අනිත් සුභ සාධන ඔක්කොම අහිමි වෙනවා. දැන් වඩ තේරෙනවද? දැන් වඩ තේරෙනවද? මෙන්න මේ කොටස. මේකට තමයි අහිමි වෙන සුභ සාධනය කියලා කියන්නේ. අතිරික්ත සැපෙම රජයේ මිලදී ගනිද්දී අහිමි වෙන සුභ සාධනය වෙන්නේ මේක. තාගලකව බලන රූප සමාධිය. තාගල රූප සමාධිය බලන්න. ඔය එම්ම අකුරෙන් පෙන්නලා තියෙන්නේ. ඔය පාට කරලා තියෙන එම්ම අකුරෙන් පෙන්නන්නේ අහිමි වෙන සුභ සාධනය. ඔයා නෝට් එක මේ විදියට ගහගන්න. ඔයා මෙහෙමයි. ලොකුවට අඳ ගන්න මේ තියෙන මේවට. ඔය ලොකුවට අඳ ගන්න අර තියෙන වෙළඳ බල තත්ත්වය. හරිද? ඒ කියන්නේ ඉල්ලුම් වක්‍ර සැපයුම් වක්‍ර ඒ රූප සරණ දෙක. මෙතනින් මේ වගුවත් අඳ ගන්න. වගුව ඇඳලා මතක ඇතුව මේක නම් කරන්න. මතක ඇතුව මේක නම් කරගන්න. අයිමි වෙන සුභ සාධනය කියන්නේ. මේ විදියටම ගන්න. සමස්ත සුභ සාධනය ඍණ. සමස්ත සුභ සාධනය ඍණ තියෙන්නේ. මේ ටික රවුම් කරලා ඊතලයක් ගහලා ලියා ගන්න. ඊතලයක් ගහලා ලියා ගන්න. අයිමි වෙන සුභ සාධනය කියලා. මෙතන ඊතලයක් ගහලා ලියා ගන්න. අහිමි වෙන සුභ සාධනය කියලා. ඔයාලට තේරෙනවද? ඒ ටික ගහලා ඉරක් ගහලා ලියා ගන්න අහිමි වෙන සුභ සාධනය කියලා. එතකොට රූප සටහනේ අර එකින් එක පෙන්වන්න ඕනේ ඔයා. තේරෙනවද? ඔයා පෙන්වන්න ඕනේ පාරිභෝගික අතරි ඔයා සහතික මිලෙන් පස්සේ தත්ත්වය පෙන්වන්න. සහතික මිලෙන් පස්සේ නිෂ්පාදන අතිරික්තය, සහතික මිලෙන් පසු පාරිභෝගික අතිරික්තය, සහතික මිලෙන් පසු පෙන්වන්න ඕනේ අහිමි වෙන සුභ සාධනය රජයේ පිරිවැය. ඔය හැමදේම ඔයා පෙන්වන්න ඕනේ. පාඩ එක තේරෙනව නේද? ෆිට් නේද? හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ. ඔයාලා මේ ටික තේරුණා. මොකක් හරි අවුලක් තියෙනවා නම් තේරුණ නැත්නම් තියෙනවා නම් කියන්න. මම විස්තරාත්මකව කතා කරනවා. හරි. ඊට පස්සේ අපි ගානකට යනවා. හරි. මම ගාන වගේ වීඩියෝ එකේ පෙන්නයි ගාන මේකයි කියලා. ඔය ගාන ලියාගෙන මම මේ ගානවත් එක්ක පැහැදිලි කරනවා. හරි. මම ඔයාලට සරල පැහැදිලි කිරීමක් දෙයි. සරල පැහැදිලි කිරීමක් දෙයි මේකයි කියලා. හරි. එතකොට ඔයා ඒක හොඳටම අවබෝධ ගන්න. ඒක තේරෙන තැනක් තියෙනවා මගෙන් අහගන්න. හරි.